දේශනා කරන්නට යන්නේ මේ 426 වන ජාතකෝත් වහන්සේ තුල සඳහන් පාදමානවක ජාතකයයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තිලෝ ගුරු බුදු පියාණන් වහන්සේ දෙව්රම් වේරෙහි වැඩ වසන අවස්ථාවක පියවර අසවලුන්ගේ අයි දැන්වීමක් නිමිති කොටගෙන මේ ජාතකය දේශනා කොට වදාළසේක. සැවැත් නුවර සිටුවරයෙකුගේ පුතෙක් ඇත. ඒ පුතාට වයස අවුරුදු ගත වූ යම් කෙනෙකුගේ පියවර අසවලුන්ගේ අයි ඒ පියවර සලකුණු මොස්සේ ගොස් ඔවුන් සිටිනායම් තැනකට ගොස් සිටින්නාට හැකි නුවණක් පහළ විය. මේ නිසා මේ පුතුට පදමානවක කුමාරයෝයි නම් තැබූහ. පියාණෝ පුතු පරීක්ෂා කරනු පිණිස වෙනත් ගෙයක සැඟවී උන්හ. පුතා ගෙට ඇවිත් පියා කොයිදැයි විචාරා ගෙයි නැතැයි කී විට පියා උන් තැනට පියවර සලකුණු ඔස්සේ ගියේය. දෙවැනි වාරයකත් පුතා පරීක්ෂා කරනු පිණිස පියාගෙට පැමිණ පිටුපස දොරින් වෙනත් ගෙයකට ගොස් ඒ ගෙයි පිටුපස දොරින් නැවත තමන්ගේ ගෙට පැමිණ පිටුපස දොරින් පාරට බැස දෙව්රම් වේරට ගොස් බුදු පියාණන් වැඳ සිටියාහ. පුතාගෙට අවුත් පියාණන් ගැන විචාරා පියාණා ගිය පරිදි ඒ පියවර මොස්සේ දෙව්රම් වේරට ගොස් පියා ළඟ සිටියේය. සිටුවරයා ස්වාමීනි මගේ පුතාට සැඟවී මෙතැනට ගාමි. ඕ මගේ පියවර සලකුණින් මා සොයා ආවේය. මොහුගේ නුවණ යහපත් යැයි කීය. යට ගිය දවස මරණ නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රජ කරන කාලයේ ඒ රජුගේ අගමේසිය වැරදි පැවතුම් ඇතිව සිටියාය. රජුගේ බව නසා කෝපයට පත් වූ විට ඒ අගමේසිය වැරදි කරමින්ම රජුරුවන් වහන්සේ මම එසේ නොකෙලෙමි. එසේ වැරදි පැවතුම් ඇතිව සිටියෙන්නම් අස්ව මෝනක් ඇති යකින්නියක්ම උපදිම්වායි දිවුරුවාය. එසේ දෙව්රා ටික කලකින් මිය ගිය. ඒ අගමේසිය දිවුරු පරිදිම
අස්ව මූණක් ඇති යකින්නියක වයිපිද වෙසමුනි රංජුරුවන්ට 12 අවුරුද්දක් දිය නැද ගෞතියක් දිග ගෞ පහක් පළල වනාන්තරයක් මිනි කණු පිනිස වරයක් ලෙස ලබාගෙන වාසය කරන්නීය එකලෙක් දවසක් බමුණෙක් තමාගේ පිරිවර සමග ගමනක් යන අතර ඒ වනාන්තරයට පැමිණියේය ඒ යකින්නිය දුරෙන් එන බමුණා දැක එතැනට පැමිණ බමුණා තමාගේ හරෙහි හිඳුවාගෙන තම ගුහාවට ගියාය බමුණාගේ ශරීරයෙන් ස්පර්ශය ලැබූ ඇය මහත් වූ සතුටින් බමුණා තම සැමියා හැටියට තබාගෙන ඔහුට බත් මුලක් ආදිය සපයා දෙන්නේය යකින්නිය මිනි මස් කන්නීය බමුණාත් යකින්නියත් මාත් සතුටින් වාසය කරන්නාහ ඒකල්ලි අප මහබෝසතාණෝ බමුණා නිසා යකින්නියගේ කුසෙහි පිළිසිඳ කලෙකින් මව් කුසින් බිවිය බෝසතාණෝ වැඩි වයසට පත් වූහ යකින්නිය මස් කන්නට යන අතර පුතා හා සැමියා ගල් ගුහාවේ නතර කොට ඔවුන් පලා යති සිතා දොරකඩ ගල් ඇල්ලකින් වසා යන්නීය එක් දවසක් බෝසතාණෝ ගල් ඇල්ල ඉවත් කොට ගල් ගුහාවේ මිදුලේ සිටියාහ මේ ගල් ඇල්ල ඉවත් කළෝ කවුරුන්දැයි යකින්නිය විචාලාය තොපගේ පුතණුවෝ ගල් ඇල්ල ඉවත් කළෝ යයි බමුණාගේ යකින්නිය පුතු කෙරෙහි ආදරයෙන් කිසිවක් නොකීවාය එක් දවසක් බෝසතාණෝ පියා සමග කතා කළහ බෝසතාණෝ මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ මුහුණත් මගේ මුහුණත් එකම පැහැැති මුහුණුවරය මෑණියන් වහන්සේගේ මුහුණුවර වෙනස්ය මීට හේතු කුමක්ද බමුණා පුත තොපත් අපත් මිනිස් ශුන්‍ය මැය යකින්නක්ය බෝසතාණෝ මොවුන් යකින්නී නම් අපන් එක තැන වාසය කරන්නේ කෙසේද මෙසේගේ බෝසතාණෝ මෑණියන් මත් සොයාගෙන ගිය අතරේදී පියාත් සමග ගල් ගුහාවෙන් පිට වී ගිය යකින්නිය බහා පැමිණ ගල් එන බලා ඔවුන්
නොදැක මගට ගොස් දෙදෙනාම අල්ලාගෙන ඇයි බමුණ කුමක් කළෙහි දැයි විචාලාය. මම නොවේයි දරුවෝ යයි බමුණා කීය. යකින්නිය පුතු කෙරේ සෙනෙහසින් කිසිත් නොකලාය. මේ ගයොරින් තුන් වාරයක් පුතාත් බමුණාත් පිටව ගිය විට යකින්නිය මගට ගොස් අල්ලාගෙන ආවාය. පසු දවසක බෝසතාණෝ මේ ගයොරින් නම් ගැලවිය නොහැක. මෑණියන්ගෙන් ඇයගේ බලය පවතින සීමාව දැනගනිමි සිතා. මෑණියන් සමග සුරතල් වෙමින් සිට ඒ ගැන විචාලේය. බෝසතාණෝ මෑණියන් වහන්සේ දෙමාපියන්ට අයිති වස්තුව දරුවන්ට අයිතිය. ඒ නිසා ඔබ වහන්සේ මිනී කන්නට වර ලබා ඇති සීමාව මට කියන්න උවමනාය. යකින්නිය අසවල් පර්වතයෙන් අසවල් ගස ඇතුළත තැන මගේ සීමාවය. තිස් ගව්වක් දිගය පස් ගව්වක් පළලය. බෝසතාණෝ එක් දවසක් යකින්නිය ගොදුරු සොයන්නට ගිය අතරේ පියාණන් කර මත හිඳුවාගෙන වේගයෙන් දුව ගොස් යකින්නගේ සීමාව මැදට පැමිණියේය. යකින්නී ගල් ගුහාවට පැමිණ බලා නොදැක මහත් වේගයෙන් සීමාව මයිනට පැමිණ පුතා ඇමතුවාය. යකින්නිය පුත තොපනා තොපගේ පියාණන්ට අවර අපහසුවක් දැක මා හැර යවුද තොපගේ පියාණන් නොදැකීමෙන් මගේ ජීවිතය ඉතිරි වේයයි නොසිතව. මෙසේ කියන්දේම බෝසතාණෝ ගඟෙන් එගොඩට ගියහ. ගඟින් එගොඩ සිට මෑණියන්ට කතා කළාය. බෝසතාණෝ මෑණියන් වහන්සේ ඔබ වහන්සේ යකින්නියකි. අප මිනිස්සුය එක තැන වාසය කිරීම අපහසුය. යකින්නිය පුත තොපගෙන් වෙන්වීමෙන් මගේ ජීවිතය ඉතිරි නොවෙයි. බෝසතාණෝ මෑණියන් වහන්සේ කෙසේ කීවත් ඔබ වහන්සේ යකින්නියකි. අපි මිනිස්සුය එක තැන වාසය කරන්නට බැරිය. ඒ නිසා පිටත් යමි. යකින්නිය පුත තොපගේ ගෙයි වාසය කළහොත් නොයෙක් දේ උගත යුතුය. 12 අවුරුද්දක් කල්ගත වූ සොරකමක් වුවත් පාසල කුණු වලින්
නිමිති කියන චින්තා මාණික්‍යයක් මෙන් පෙනෙන දිව්‍ය මන්ත්‍රයක් ඇත ඊයයි ගෙනගෙන යවෝ බෝසතාණෝ යාපති කියා නතර වී මන්ත්‍රයයි ගෙනගෙන වැඳ මෑණියන් වහන්සේ වැඩිය මැනවයි පිටත් යන්නට සූදානම් වූ විට පුතමාන් අතහැර යවුදැයි පපුවෙහි අත් ගැසූ පමණින්ම ලය පැලීමලාය බෝසතාණෝ පියත් සමග ගඟෙන් මෙගොඩට පැමිණ යකින්නියගේ මිනිය ආදාහනය කොට පිටත් වූහ යක්දරුවෝ ඉවසා සිටිති යක් දෙමාපියෝ දුක මුදුලා සිටිනු අසමත් වෙති කියති බෝසතාණෝ පියත් සමග බරණැස් නුවරට ගොස් රජමාලිගයේ මහල් දොරටුවේ සිට පාදමානවක නමත් තෙක් පැමිණ සිටින බව රජුට කියා යැවූහ සොරාගේ පියවර සලකුණින් ගොස් සොරුන් අල්ලා ගන්නා වූ පාදමානවකයෝ නම් තොපදැයි රජු විචාලේය සැබෑව ස්වාමීනි දොළොස් අවුරුද්දකට පෙර කළ සොරකම්ද පාසලකුණින් ගොස් අල්ලා දෙමි බෝසතාණෝ කීහ යාපත තොප මෙහි සේවය කරවයි රජු කීය එවිට බෝසතාණෝ ස්වාමීනි සේවය කිරීම සඳහා මසුදාසක පඩියක් දුන මැනවයි රජුගේට කැමැති කරවාගෙන සේවය කරන්නාහ එකලෙක් දවසක් රජුගේ පුරෝහිත බමුණා ස්වාමීනි මොහු සොරුන් අල්ලමි කියති ඒ සැබෑ බව බොරු බව නොදැනෙය පරීක්ෂා කරන්නට වමනායයි කිය රජුගේට කැමැතිව පුරෝහිතත් රජුත් මතු මහලට නැගී භාණ්ඩ තිබූ ගබඩාවේ දොර හැරගෙයින් වත්තුව හැරගෙන ඉක්මනින් පහතට බැස රජගය වටා තුන් වරක් ඇවිද ඉනිමගෙන් පහළට බැස අධිකරණ ශාලාවේ බොහෝ වේලාවක් සිට නැවතත් ඉනිමගින් ඇතුළට පැමිණ මගුල් උයනේ තිබූ වලක් වටා තුන් වරක් ඇවිද ඒ ගෙන ගිය වස්තුව වල ඇතුලේ රඟවා රජගෙට ගියහ පසු දවසක භාණ්ඩාගාරය සොරකම් කොට ඇතැයි නුවර මුළුල්ලේ ප්‍රසිද්ධ විය රජතුමා බෝසතාණන් කැඳවා ඊයේර උඩුමහලේ ගබඩාවේ වස්තුව සොරකම් කොටගෙන ඇත
අපට දොරුන් අල්ලා දෙවයි කීය බෝසතාණෝ මුඩු මහලට නැග මන්ත්‍රය දුන් මෑණියන් වහන්සේට නමස්කාර කොට දේවයන් වහන්සේ මෙතනින් සොරු බස නැතැයි කියා අධිකරණ ශාලාවේ ටික වේලාවක් සිට පසුව ගිනි මගින් ඇතුළට පැමිණ පසුව මුයනට ගොස් වල වටා තුන් වරක් ගොස් වලට බැස දියෙහි තිබූ වස්තුවගෙන රජුට දුන්හ. එවිට 10000 ගණන් මිනිස්සු ප්‍රීති ഘോഷා කළහ. රජුද එවිට සොරකම් කළ සොරුන් අපට කිව මැනවයි කීය. ස්වාමීනි වස්තුව තිබුණු පසු සොරුන්ගෙන් ප්‍රයෝජනය කුමක්ද? සොරකම් කළ සොරුන්ගේ නම මම දනිමි. මම නොකියමි. මෙතනමයි බෝසතාණෝ කීහ. සොරුන්ගේ නම ගසන්නට උවමනායයි රජු තදින්ම කීය. ස්වාමීනි සොරුන්ගේ නම කිව නොහැකිය. බොහෝ වස්තු ඇති මනුෂ්‍යයෙක් සොරකම් කළේය. නම කී විට බොහෝ දෙනා විරුද්ධ වන නිසා නම කිව නොහැකිය. කරුණක් දක්වමි කියා රජ්ජුරුවන් වහන්සේ යට ගිය දවස බරණැස් නුවර පාටලී නම් ශිල්පියෙක් ඇත. ඔහු ගඟින් එතරව ගමනක් යන්නට යයි කියා යන ගතර ගඟට බසින විට ගඟේ වතුර වැඩි හේයින් වීණාව බෙල්ලේ බැඳගෙන බිරිඳ මුරයෙන් එල්ලාගෙන ගඟින් එගොඩට පීනා යන විට ගඟ මැදදී වීණාවට දියපිරි මැරෙන්නට ලං වූ විට බිරිඳ මොහු අතහැර ගොඩට පීනා දැන් ටික වේලාවකින් තොපදියෙහි ගිලී මිය යන්නේය. තොප බොහෝ ගී දන්නේහි නොවේද? මට දිවි රැක ගන්නට ගීයක් උගන්වා ලවයි කීවාය. එවිට ශිල්පියා මිය යන විට තොපට මා උගන්වන්නේ මොන ගීද? පිපාසා නිවීමේ පටන් බොහෝ වැඩට යෙදෙන දියමා මරණ කල මා කරන්නේ කුමක්දැයි කීය. ඒ අයුරින් සියලු මිනිසුන්ට දියුණුව සලසා දෙන කෙනෙකුන් විසින් කළ දෙයකි. ඒ නිසා සොරකම් කළවුන් කිය නොහැක. ඔබ වහන්සේටම දැනෙයයි කියන්දේත් රජු සොරුන්ගේ නම කියන්න වුවමනායයි තදින්ම කීය. රජ්ජුරුවන් වහන්සේ අසවලුන් යයි කීමෙන් බොහෝ වදුරු සිදුවේ යයි කී බෝසතාණෝ රජ්ජුරුවන් වහන්සේ මේ නුවර එක් වලන් තනන් එක් වලන් කපා
මැටිගෙන පිටත්ම ගිය පසු එක් දවසක් වැටුණු වැන්දෙන්නේ වලෙහිදිය පිරුණි මැටි කපමින් සිටි වලං තනම්නා මට පිහිට වූ භූමිය නිසා මට බය පැමිණෙන්නේ යයි කීය එසේම රජ්ජුරුවන් වහන්සේ මෙම සොරකම් කළවුන්ගේ නම කිව නොහැකිය නම කීමෙන් බොහෝ අලාභ සිදු වෙයි ඔබ වහන්සේටත් සොරුන්ගේ නම් දැනෙයි යද්දේත් රජු මට මේ කතා කීමෙන් ප්‍රයෝජන නැත සොරුන්ගේ නම් මට උවමනායයි කීය නැවතත් බෝසතාණෝ නම කියන්නට බයයි කියා වෙනත් කාරණයක දක්වමින් රජ්ජුරුවන් වහන්සේ නුවර වැදි පුරුෂයෙකුගේ ගෙය ගිනිගෙන ඒ පුරුෂයා තමාගේ ගෙයි ඇති වස්තුව එළියට දමමින් සිට වෙනත් පුරුෂයෙකුද කැඳවා තමාගේ වස්තුව පිටත දමන ලෙස කීය ඔහුද ගෙයට සහාය වෙමින් වස්තුව ගෙයින් එළියට නදිමින් සිටියදී දොර වැසීගෙන් ගෙයි දුම් පිරි ඔහුට දොරකඩ සොයා ගන්නට නොහැකි වී ගින්නට බිලිවිය සියලු ආහාරයන් පිසින සීත කාලයෙහි සීත දුරු කරන සියලු කුණු ගොඩවල් පුළුන්සා දමන ගින්නෙන් මෙසේ වූ භය පැමිණි විට කුමක් කරන්නද එසේම රජ්ජුරුවන් වහන්සේ සොරකම් සිදුවූයේ සියලු සතුන්ට පිහිටවන තැනකිනි මාගමුතුවෙන් අසවලායයි කිව යුතු දැයි කීහ එසේ කියන්දීත් රජුමා රවටන කතා කීමෙන් ඒ නොදැනෙයි සොරු වසවලුන් යයි කිව මැනවයි කීය බෝසතාණෝ නැවතත් කරුණක් දක්වමින් රජ්ජුරුවන් වහන්සේ මේ නුවර එක්තරා පුරුෂයෙක් වාත රෝගයකින් පෙළෙමින් සිට සියලු සත්වයන්ට දැවිල්ල නැති අවස්ථාවෙහි දැවිල්ල සංසිඳුවන පවනින් මට වෙහෙස පමුණුවන්නේය එසේම සියලු මිනිසුන්ට වැඩ සලසන කෙනෙකුන් කළ සොරකමය ඒ නිසා කිව නොහැකියි කීය මේ විස්තර කතා කිරීමෙන් මට ප්‍රයෝජන නැත සොරාන් අසවලායයි කිවයයි රජු කීය බෝසතාණෝ නැවතත් කරුණක් දක්වමින් රජ්ජුරුවන් වහන්සේ මෙම නුවරෙන් එක් පුරුෂයෙක් බත් වැඩිපුර කා දිරවා ගත නොහැකිව බතින් සියලු මිනිසුන්ගේ ජීවිත ආරන්නට නොහැකිව පණ යන්නේ යයි කියා නැඳීය
එසේම සියලු මිනිසුන්ට පිහිටමු සැප දෙන්නා වූ තැනකින්ම කළ සොරකමය එසේයින් කිව නොහැකියයි කීය. එසේ කියන්දේත් සොරුන්ගේ නම කියනු මැනවයි රජු කීය. නැවතත් බෝසතාණෝ වෙනත් කාරණයක් දක්වමින් රජ්ජුරුවන් වහන්සේ හිමාලය වනයෙහි ඉක්මා ගසක බෝපක්ෂී වාසය කරන්නාහ. ඒ ගසේ අතු දෙකක් එකිනෙකට ගැටි ගිනි ඇති විය. ඒ පක්ෂීන්ට නායක වූ පක්ෂියා තොපට පළමුවෙන් පිහිට වූ ගසෙන්ම ගිනි ඇති වී ගස දවන්නේය. තොප දන්නා යම් අතකට ගොස් ජීවත්ව වයි කී කල්හි පක්ෂීහුවේ අත ගියහ. එසේම රජ්ජුරුවන් වහන්සේ සියලු මිනිසුන්ට පිහිටවන කෙනෙකුන් කළ සොරකමකි. ඒ නිසා කිව නොහැකියයි කීය. මේ රැවටිලි විශ්වාස නොකරමි සොරකම් කළෝ අසවල්ලු යයි කියවයි රජු කීය. බෝසතාණෝ නැවතත් කරුණක් දක්වමින් රජ්ජුරුවන් වහන්සේ මේ නුවර බොහෝ කිඹුලන් ගැවසෙන ගඟක් අසල ගමක එක්තරා පුරුෂයෙක් තම කන වැන්ද භූමවක රකින්නේය. ඒ පුරුෂයාගේ මව දරුවෝ බොහෝ දුක්ගෙන මා පෝෂණය කරන්නාහ. ඒ නිසා මොහුට බිරිඳක් ගෙනෙමි සිතා එක්තරා ස්ත්‍රියක ගෙනවිත් සරණ පාවා දුන්නාය. ඒ ඉන්ද්‍රිය දරුවන් බේ කොටගේ ගෙදරට වඩාත් සම්බන්ධ වූවාය. ඒ ඉන්ද්‍රිය තම නැන්දනිය සමග අසතුටු වී බොහෝ නුගුණ කියමින් නුඹගේ මෑණියන් මේ ගෙයිදී නම් මාගෙයි ඉන්නේ නැතැයි ස්ථිරවම කියන්නීය. එවිට ඒ පුරුෂයා එසේනම් කුමක් කරමුදැයි කීය. කිඹුලන් බොහෝ ඇති ගඟට දැමුවොත් යහපතයි කීය. ඊට කැමති වූ පුරුෂයා තොපගේ මෑණියොත් අපගේ මෑණියොත් එක තැන නිදති. ඒ ඇඳ දැන ගැනීමට වැලක් බඳවයි කීය. ඒ ඉන්ද්‍රියද ඊට කැමැතිව නැන්දා නිදන ඇඳෙහි වැලක් බැඳ ඇවිත් පුරුෂයාට කීවාය. මිනිසුන් නිදා ගන්නා තුරු නිදා ගනුවයි කියා බිරිඳ සැනදුම් ඔහු මැදියම් රැයි තම මෑණියන්ගේ ඇඳේ බැඳ තිබූ වැලලිහා බිරිඳගේ මෑණියන් නිදන ඇඳේ බැඳ බිරිඳද අවදි කරවාගෙන ගොසින් දමමී සිතා ඇයද අවදි කොට වැල අල්ලාගෙන ගොස් ඇඳ ඔසවාගෙන ගඟට ගෙන ගොස් මැහැල්ල ගඟ මැදට දැමූව. මැහැල්ල දැමූ විගසම
කිමුල්ලු ඇය කාදමූහ පසුදාපන්නු පසු ඉන්ද්‍රියගේ මෑණියන් නැතිව පුරුෂයාගේ මෑණියන් හිඳිනු දැක මගේ මෑණියන් ගඟට දැමුවෙය තොපගේ මෑණියන් හිඳින්නෝය ඇයද මරන්නට මුවමනායයි කීවාය එසේනම් කෙසේ කරමුදැයි වූ විචාලේය ගඟක දමන්නට බැරිය අමුදෝනක දමා පියවයි කීවාය පුරුෂයාගීට කැමතිව මැල්ල නිදාගන්නා වූ වේලාවට මැදියම් රැයෙහි දෙදෙනාම ඇඳ ඔසවාගෙන අමුදෝනටගෙන ගියහ එවිට පුරුෂයා ගිනිගෙනා බේ නැත තොප ගොසින් ගිනිගෙන ගෙවයි බිරිඳට කීවේය බිරිඳ තනිව ගිනිගෙන යන්නට යා නොහැකියයි කීයෙන් දෙදෙනාම ගියහ ඒ වේලාවේ සුළඟ මැල්ලගේ ඇඟට වැදුනි මැල්ලවා පිබිද අමුසෝන බව දැන මා මරන්නට කළ උපායකයි සිතා එතන තිබූ මිනියක් ඔසවා ඇඳ මත තබා ඉනට ඇඳි රෙදි කඩකින් වසා එතනින් ගොස් සොරුන් සොරකම් කොටගෙන වස්තුව තබන ගල් ගුහාවකට පැමිණියාය අඹුසැමියෝ ගිනිගෙන විත් මැහැල්ල යයි දිතා දවා ගියාය සොරුන් තමන් වස්තුව තැබූ ගල් එනට පැමිණ සිටි මැහැල්ල දැක යකින්නිය කැයි භයෙන් යකඳුරෙකු ළඟට ගොසින් මේ යකින්නිය පහ කරන්නයි කීය ඒ මට භාරයයි කියා යකඳුරා ගල්ලෙන සමීපයට ආවිට මම යකින්නියක් නොවෙමි මැහැල්ල කීවාය එසේගේවත් මම තොප විශ්වාස නොකරමි යකඳුරාගේය එසේනම් තොපත් මාත් දිවෙන් දිව ගෑබොත් මිස නැත්නම් සැක නැත්දෙමි කීහෙයින් යකඳුරාත්නේ අයුරින්ම දිවදික් කළේය මැල්ල යකඳුරාගේ දිව ඩෑගෙන ඇගේ කටට ඔහුගේ දිවෙන් කැබැල්ලක් කඩාගත්තාය එවිට යකඳුරා බියවී දිව ඇවිත් යකින්න බව සැබෑමයි කියත්ම සොරු දිවූහ මැහැල්ල ගල්ලෙනේ තිබූ රන්මාල වලලු පලඳනාගෙන වටිනා වස්ත්‍ර හැඳ පොරවාගෙන තම පුතුගේ ගෙට ගියාය එවිට ලේලිය දිවගෙන ගැවිත් බැඳ ඇයි නැන්දනියනි තොප දවාපුයේ මිනොවේද ආවේ කෙසේදැයි විචාරාය අමුදෝනේ දැවූවන් ගෙටගෙන්නේ මෙසේයයි මැහැල්ල කීවාය ඒ ඇතුලේලිය මාත් නැන්දනිය සැරසීගා අයුරින් සැරසී එන්නට ඒ අමුදෝනේ දැවුව මැනවයි සැමියාට කීවාය ඕදගීට කැමතිව තම අමුදෝනට ගෙන ගොස් දැවූවේය මෑණියන් පසු දවසේ අයුරින් ඇය නොවාවාය
මෑණියනි මගේ බිරිඳ නොෙන්නට හේතුව කුමක්ද ඊයේ මේ වේලාවට නුඹ ආයේ නොවේද අද මැය නොආවේ අයිදැයි පුතා විචාලේය එවිට මැහැල්ල පුත නුවනිද වූ මිනිස්සු ගෙටගෙන්ද තොප හදා වඩා තොපගේ දියුණුව බලමී සිතා තොපට බිරිඳක් ගෙනවිත් රැකෙන්නට සිතා උන්නෙමි තොප බිරිඳගේ කීම් අසා මා මරන්නට උත්සාහ කළා නොවේදැයි කියා එමෙන්ම පිට වූ තැනකින්ම මේ සොරකම් සිදු වුණා විය හැකි කීහ එවිට රජු මෙසේ සඟවා කීමෙන් අපට නොතේරෙයි සොරා ගසවලා යයි අපට කිව මැනවයි කීය බෝසතාණෝ මැලි බවක් දැක්වූහ සොරකම් කළෝ ගසවල්ලු යයි කියව නොකීවොත් සොරකම් කළහු තෙපියයි රජු කීය එසේ වේ නම් මගේ වරද නැතැයි නුවර වැසියන්ට ප්‍රකාශ කළ බෝසතාණෝ අසව් මේ නුවර සොරකම් කළෝ රජු හා පුරෝහිතයාය තමන් සොරකම් කොට අනුන් සොරුම් කරති කීහ එවිටගේ ගසාදිටි සේනාව කැට කැබිලිති වලින් ගසා රජුත් පුරෝහිතයාත් මරණයට පත් කළහ එදා බෝසතාණන්ගේ පියාණෝ සුද්ධෝදන රංජුරුවෝය මෑණියන් නම් මහාමායා දේවියයි එකල්ලේ සොරකම් ඇල්ලෝ පදමානවකයෝ සේක් බුදුපියාණන් වහන්සේ වූ මම්ම වේයයි මෙම ජාතක දේශනාව නිමවා වදාළසෙමි